මාතෘකාවක් වලියන්න අව්‍ය සමාසය උසස් පෙළ සිංහල අජිත් වික්‍රමාරච්චි. අව්‍ය සමාස මොකද්ද අව්‍ය සමාසය හෙවත් අව්‍ය සමාස කියලා අදහස් කරන්නේ කුමක්ද? අව්‍ය සමාසය හෙවත් අව්‍ය සමාස යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? අව්‍ය සමාසය හෙවත් අව්‍ය සමාස. අව්‍ය සමාසය මොකක්ද අදහස් කරන්නේ? අපේ භාෂාවේ තියෙනවා අව්‍ය පද කියලා જાතියක්. අව්‍ය පද කියලා જાතියක් තියෙනවා. ඒ නිපාත සහ උපසර්ග පද. ඇයි අපි ඒවට අව්‍ය පද කියලා කියන්නේ? ඒවා වෙනස් නොවන පද ලෙසයි අපි අඳුනගෙන තියෙන්නේ. වෙනස් නොවන පද. අපේ භාෂාවේ තියෙන වෙනස් වෙන්නේ නැති පද තමයි අපි අව්‍ය පද කියලා අඳුනගෙන තියෙන්නේ. අන්න එවැනි නිපාත පදයක් හෝ උපසර්ග පදයක් නිපාත පදයක් හෝ උපසර්ග පදයක් පසුව යෙදෙන පදයක් එක්ක පසුව යෙදෙන නාමයක් සමග එක්කර ගලපා ගැනීම අව්‍ය සමාසය යනුවෙන් හඳුන්වන්න පුළුවන්. මේ නෝ කියන්නේ නිපාත පදයක්. නිපාත පදයක්. නෝ කියන නිපාතය අපි එකතු කරගන්නවා දුටු කියන කෘදන්ත නාමයත් එක්ක. නොදුටු එකතු වෙනකොට නුදුටු බවට පත් වෙනවා. නුදුටු නොයන්න නුයන්න වෙනවා. නුදුටු සංධිකාරයක් සිද්ධ වෙනවා. ස්වරපර රූපයක් සිද්ධ වෙලා නොයන්න නූ බවට පත් වෙනවා. නුදුටු. ඒ වගේම උපදන නායක උප කියන උපසර්ග පදය නායකත් එක්ක එකතු වෙනවා. උපනායක දුර් කියන උපසර්ග පදය මතත් එක්ක එකතු වෙනවා. දුර්ධන මත දුර්මත ප්‍ර කියන උපසර්ග පදය බලත් එක්ක එකතු වෙනවා. ප්‍රධන බල ප්‍රබල. මෙන්න මේ ආකාරයට කිසියම් නිපාතයක් හෝ උපසර්ග පදයක් වැඩිපුර සිද්ධ වෙන උපසර්ග නිපාත එකතු වෙන අවස්ථා අඩුයි. කිසියම් නිපාතයක් හෝ උපසර්ග පදයක් පසු වේදෙන නාමයක් සමග එක්කර ගලපා ගැනීමට අපි කියන අව්‍ය සමාසය කියලා. කිසියම් නිපාතයක් හෝ උපසර්ග පදයක් පසු වේදෙන නාමයක් එක්ක එක්කර ගලපා ගැනීමට අපි කියනවා අව්‍ය සමාසය කියලා. මේ ගැන සිදත් සංගරාව කියන පොතේ වෙන්න මෙහෙම විස්තර කරලා තියෙනවා. පෙර කඩ උසුරුවන යව්කූපන අවියන් පරපද සබඳ ලදහොත් අව්‍ය සමස් එව්යු. මොකද්ද කියන්නේ? පෙර කඩ උසුරුවන පෙර කඩ කියන්නේ පූර්ව කොටසෙහි. පෙර කියන්නේ පූර්ව, කඩ කියන්නේ කොටසට.
පූර්ව කොටසෙහි උසුරුවන කියන උච්චාරණය කෙරෙන පූර්ව කොටසේ උච්චාරණය කෙරෙන එහෙම නැත්නම් කියවෙන යව් කුපන අවියන් මේ තියෙන අව්‍ය පද හතරක් යව් කියන්නේ එකක් කූ කියන්නේ එකක් ෆ කියන්නේ එකක් න කියන්නේ එකක් අව්‍ය පද හතරක් මේ තියෙන්නේ මෙන්න මේ අව්‍ය පදයන් අවියන් කියන්නේ අව්‍ය පදයන් පරපද සබඳ ලදහොත් පසු පදයක් සමග සම්බන්ධ වුවහොත් අවිය සමස් එව්යු අව්‍ය සමාසයේ නම් වේ එයා කියනවා පූර්ව කොටසේ උච්චාරණය කෙරෙන යව් කූපන යන අව්‍ය පදයන් පසු පදයක් සමග එකතු වුණොත් එය අව්‍ය සමාසයේ නම් වන බව එයා අව්‍ය සමාසයේ නම් වන බව එයා කියන පූර්ව කොටසේ උච්චාරණය කෙරෙන යව් කුපන යන අව්‍ය පදයන් පසු පදයක් සමග එක් කර ගලපා ගැනීම අව්‍ය සමාසයේ නම් වන බවයි එයා කියන්නේ ඒ අනුව දරුවනේ අව්‍ය සමාසය අපිට පේනවා සාම්ප්‍රදායික ව්‍යාකරණය තුල කොටස් හතරකට බෙදනවායි මෙයා මේ යව් කුපන කියලා කැලලක් කියනවනේ ඒ අව්‍ය පද හතරක් වෙන් කරලා කියනවනේ ඒ අනුව එයා ඒ වචනය අනුව කොටස් හතරකට බෙදන මොනවාද කොටස් හතර යව්වාදී අව්‍ය සමාසය යව්වාදී අව්‍ය සමාසය දෙක කූ ආදී අව්‍ය සමාසය තුන ෆ ආදී අව්‍ය සමාසය හතර න ආදී අව්‍ය සමාසය ඔය විදියට කොටස් හතරකට අපි බෙදනවා යව් කුපන යව් ආදී අව්‍ය සමාසය කූ ආදී අව්‍ය සමාසය ෆ ආදී අව්‍ය සමාසය න ආදී මතක තියාගන්න ලේසි යව් කුපන ඔය අනුප්‍රභේද විභාගෙදි මෑත කාලීනව ඇහුවා ඉස්සර නම් ඇහුවේ නැහැ නමුත් දැන් මේ අවුරුද්දක් දෙකක් ඇතුළත ඔය අනුප්‍රභේද සම්බන්ධ කරලා යව් ආදී කූ ආදී ඔය වචන ටික සම්බන්ධ කරලා බහුවර්ණ ප්‍රශ්න ආවා ඒ නිසා ඔයාලා එක දැනන් ඉන්න ඕනේ මේ යව් ආදී අව්‍ය සමාසය කියන්නේ මොකක්ද කූ ආදී අව්‍ය සමාසය කියන්නේ මොකක්ද ෆ ආදී අව්‍ය සමාසය කියන්නේ මොකක්ද න ආදී අව්‍ය සමාසය යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා වෙන වෙනම දැනන් ඉන්න ඕනේ මම ඒ කාරණා හතර වෙන වෙනම පැහැදිලි කරන්නම් ඔබට ඉස්සෙල්ලා ලියා ගන්න මාතෘකාවක් අව්‍ය සමාසය කියලා ඊට පස්සේ අපි මොකක්ද අව්‍ය සමාසය කියන සටහන් කරගමු ලියන්න මෙහෙම කිසියම් අව්‍ය පදයක් එනම් නිපාත පදයක් හෝ උපසර්ග පදයක් නිපාත පදයක් හෝ උපසර්ග පදයක් පසුව යෙදෙන නාමයක් සමග එක්කර ගලපා ගැනීම අව්‍ය සමාසය ලෙසින් හැඳින්විය හැකිය. අව්‍ය සමාසය ලෙසින් හැඳින්විය හැකිය. නිදසුන් නෝදන දුටු නොදුටු නැත්නම් නෝදන ගුණ නුගුණ
උපදන නායක උපනායක දුර්ධන මත දුර්මත ප්‍රධන බල ප්‍රබල සිදත් සංගරාවෙහි අව්‍ය සමාසය හඳුන්වා ඇත්තේ මෙසේය. හඳුන්වා ඇත්තේ මෙසේය. පෙරලිකමා ඇතුලේ පෙරකඩ උසුරුවන යව් කූපන අවියන් පරපද සබඳ ලදහොත් අවිය සමස් එව්යූ මෙහි සරල අර්ථය වන්නේ පූර්ව කොටසෙහි උච්චාරණය කෙරෙන නැත්නම් පෙර කොටසෙහි උච්චාරණය කෙරෙන යව් කූපන යන අම්බේ පදයක් යව් එකක් යව් කියන්නේ තනි වචනයක් වන්ද යව් කූපන අනිත් ඒවා වෙනම කුයන්න වෙනම ෆ වෙනම න වෙනම අව්‍ය පදයක් පරපදයක් සමග සම්බන්ධ වුවහොත් පසුපදයක් සමග සම්බන්ධ වුවහොත් අව්‍ය සමාසය නම් වන බවයි.
අලුත් වලගෙන ලියන්න. එම සාම්ප්‍රදායික විග්‍රහය අනුව එම නැත්නම් සිදත් විග්‍රහය අනුව අව්‍ය සමාසය ප්‍රධාන කොටස් 4කට බෙදිය හැකිය. ප්‍රධාන කොටස් 4කට බෙදිය හැකිය. එනම් එක යෞවාදී අව්‍ය සමාසය, දෙක කූ ආදී අව්‍ය සමාසය, තුන ෆ ආදී අව්‍ය සමාසය, හතර න ආදී අව්‍ය සමාසය. හරි. ඔබ මාතෘකාවක් ලියන්න යව් ආදී අව්‍ය සමාසය කියලා. යව් ආදී අව්‍ය සමාසය කියලා මාතෘකාවක් ලියන්න. මොකද යව් ආදී අව්‍ය සමාසය කියලා කියන්නේ? යව් කියලා කියන්නේ අව්‍ය පදයක්, උපසර්ග පදයක්. යව් කියන උපසර්ගය. ආදී කියන්නේ මුල් කරගත්තා කියන එක. එයා ඇතුළු තව අය ඉන්නවා. දැන් අපි ආදී යොදන්නේ තවත් කොටසක් ඉන්නවනම් එක්කෙනෙක් මුල් කරගත්ත තවත් අය ඉන්නවනම් අපි ආදී කියලා යොදනවා. නේද? එහෙම යොදනවනේ. නේද? සිංහල ආදී ශාස්ත්‍රීය විෂයන්. එහෙම අපි කියන ආදී කියන වචනේ. එතනත් එහෙමයි. ඒතොර යව් ආදී කිව්වොත් යව් විතරක් නෙවෙයි තව අය ඉන්නවා. රන්නේ යව් කියන අව්‍ය පදේ මුල් කරගත්ත වෙනත් අව්‍ය පදයක්. යව් කියන අව්‍ය පදේ මුල් කරගත්ත යා පෙරටු කරගත්ත වෙනත් අව්‍ය පදයක්. පසු පදයක් සමග එක්කර ගලපා ගැනීම වෙනත් පදයක් සමග එක්කර ගලපා ගැනීම යව් ආදී අව්‍ය සමාසය ලෙසින් හඳුන්වනවා. යව් ආදී අව්‍ය සමාසය ලෙසින් හඳුන්වනවා. උදාහරණයක් ලෙස අපි යව් කියන එක්කෙනාම ඉස්සෙල්ල ගමු. යව් දන්න දිව්. යව් දිව්. යව් දිව් කියන්නේ තත් භව නාමයක්. දිව් කියන්නේ ජීවිතයනේ. ඒකම මෙන්න මේ තේරුම තමයි තියෙන්නේ. යාව දන ජීව. යාව ජීව. ඒ යව් දිව් කියන එකම තේරුම තමයි යාව ජීව කියලා කියන්නේ. ජීවිතේ යම් තාක්කල් පවතින්නේද ඒ තාක්කල්. මේක තේරුම යම් තාක්කල් පවතින්නේද ඒ තාක්කල් කියන්නේ. යාව ජීව. යව් දිව් කියන්නේ තේ තේරුමයි. යව් දිව්. ජීවිතේ පවත්නා තාක්කල් කියන එක. ඒ ගණේටම අයත් අව්‍ය පදයක් තමයි අණු. අනුදන බල අනුබල. 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 ඒ ගණේටම අයත් අව්‍ය පදයක් තමයි යතා. යතා දන ලාභ යතා ලාභ. යත ලබ කියලාත් ඕකේ දෙන යත ලබ කියලා. යතා ලාභ. මේ විදිහට යව් කියන ගණයට අයත් අව්‍ය පද යව් විතරක් නෙමෙයි යාව අනු යතා යත. ඒ වගේ
යව් කියන ගණයට අයත් අව්‍ය පදයක් පසුපදයක් සමග එක්කර ගලපා ගැනීමට අපි කියනවා අව්‍ය සමාසය. යව් ආදී අව්‍ය සමාසය කියලා. යව් ආදී අව්‍ය සමාසය. ලියන්න යව් නම් ගණයට අයත් යව් නම් ගණයට අයත් අව්‍ය පදයක් පසුව යෙදෙන නාමයක් සමග එක්කර ගලපා ගැනීම යව් ආදී අව්‍ය සමාසය ලෙසින් යව් ආදී අව්‍ය සමාසය ලෙසින් දැක්විය හැකිය. නිදසුන් නිදසුන් යව් දන දිව් යව් දිව් යාව දන චීව යාව චීව යථාදන ලාභය යථා ලාභය අනුදන නායක අනුනායක අනුදන බල අනුබල. ඊළඟට ඔයාලා මාතෘකාවක් ලියන්න කූ ආදී අව්‍ය සමාසය යව් කුපනනේ යකූ ආදී අව්‍ය සමාසය කූ ආදී මොකද්ද කූ ආදී අව්‍ය සමාසය කියලා අදහස් කරන්නේ? කූ ආදී අව්‍ය සමාසය කියලා අදහස් කරන්නේ කුමක්ද? කූ කියන ගණයට අයිති කූ නම් ගණයට අයිති අව්‍ය පදයක් පසුව යෙදෙන නාමයක් සමග එක්කර ගලපා ගැනීම තමයි කූ ආදී අව්‍ය සමාසය කියලා කියන්නේ. මෙයාන කූ කියන අව්‍ය පදය කූදන පුරිස් කුපුරිස් දැන් ඔයාලට මේවා නිකන් නුහුරු වගේ ඇති. නුහුරුයි ඔයාලට එහෙම දැකලා නැති නිසා කුපුරිස් කුපුරිස් පුරිස් කියන්නේ පුරුෂයා කියන එකනේ. පුරුෂයා කියන එක තත්බව නාමය තමයි පුරිස්. ඒතර කුපුරිස් කියන්නේ නරක පුරුෂයා පහත් පුරුෂයා කියන එක. කුපුරිස් කූදන කවි කුකවි ඒකත් කුකවි කියන එකත් එහෙමයි. පහත් පුරුෂයා පහත් කවියා පහත් කවියා දූදන දන දුදන ඒකත් පහත් මිනිස්සු කියන එක. සූදන දන සුදන ඒකේ යහපත් මිනිස්සු යහපත් අර්ථය සෝභමාන කිරීම නේද? අර්ථය ලස්සන කරනවා. සූදන පිරිසිදු සුපිරිසිදු සූදන පිරිසිදු සුපිරිසිදු මේ විදිහට මේ
ගණයට අයත් අභිපදයක් පසුවේද නාමයක් එක්ක එකතු කළාම ඒකෙන් අර්ථ දෙකක් ප්‍රකාශ වෙනවා. අර්ථ දෙකක් ප්‍රකාශ වෙනවා. මොකක්ද අර්ථ දෙක? එකක් තමයි අර්ථය දූෂ්‍ය කරනවා. අර පසුව තියෙන නාමයේ අර්ථය දූෂ්‍ය කරනෝනේ. දැන් බලන්න මෙතන මේ ධන කියන එකේ නාමයේ දූෂණය කළානේ. දුයන්න විසින් පහත් කියන තේරුමක් දුන්නානේ. පහත් ජනයා කියන තේරුම. ඒක අර්ථය දූෂ්‍ය කරනවා. කවි කියන එකේ අර්ථය දූෂ්‍ය කළානේ. කුයන්න විසින් කුකවි. පහත් කවියා. ඒක අර්ථය දූෂ්‍ය කළා. අනිත් පැත්තෙන් අර්ථය අලංකාර කරනවා. අපි කියන එකට සෝභමාන අර්ථය කියලා. මේ ගණයට අයත් අවපද වලින් වැඩ දෙකක් කරනවා සමාස වෙනකොට. එකක් දූෂණය කරනවා අර්ථය, අනිත් පැත්තෙන් අර්ථය ලස්සන කරනවා. ලියන්න මෙහෙම. කූනම් ගණයට අයත් අවපදයක් කූනම් ගණයට අයත් අවපදයක් පසු යෙදෙන නාමයක් සමග එක්කර ගලපා ගැනීම අව්‍ය සමාසය කුවාදී අවසමාසය ලෙසින් දැක්විය හැකිය. මෙම ගණයට අයත් අවපදයක් පසු යෙදෙන නාමයක් සමග එක්කර ගලපා ගැනීමේදී එම නාමයේ අර්ථය සමග දෙආකාරයකින් බැඳෙන බව පෙනේ. එම නාමයේ අර්ථය සමග දෙආකාරයකින් බැඳෙන බව පෙනේ. දෙආකාරයකින් බැඳෙන බව පෙනේ. එනම් දූෂ්‍යාර්ථය සහ සෝභමානාර්ථය. උදාහරණ සහිතව ලියන්න. දූෂ්‍යාර්ථයට උදාහරණ ලියන්න. කූදන කවි කුකවි, දූදන දන දුදන. උදාහරණ ලියන්න. කූදන කවි කුකවි, දූදන දන දුදන. අනික සෝභමානාර්ථය. සූදන දන සුදන, සූදන මිහිරි සුමිහිරි. ඊළඟට ලියන්න ෆ ආදී අවසමාසය කියලා මාතෘකාවක්. මාතෘකාව ලියන්න ෆ ආදී අවසමාසය. ෆ ආදී අවසමාසය. මොකද ෆ ආදී අවසමාසය කියලා අදහස් කරන්නේ? එයින් අදහස් කරන්නේ ෆ කියන ගණයට අයිති. ෆ කියන ගණයට අයත් අවපදයක් පසු යෙදෙන නාමයක් සමග එක්කර ගලපා ගැනීම තමයි ෆ ආදී අවසමාසය කියලා කියන්නේ. ෆ නැමැති ගණයට අයත්. ප්‍රධන බල, පබල, ප්‍රධන වේග, ප්‍රවේග. මේක ප්‍රබල කියලාත් යෙදෙනවා. ප්‍රධන බල ප්‍රබල කියලාත් යෙදෙනවා. නේද? ප්‍රධන වර්ධන ප්‍රවර්ධන. ප්‍රධන වර්ධන ප්‍රවර්ධන. ප්‍රවර්ධන. උපදන නායක උපනායක. උපදන නගර උපනගර. මේ විදිහට
ප නැමැති අව්‍යපදය පසුවෙද නාමයක් සමග එක්කර ගලපා ගන්න පුළුවන්. ඒද ප කියන අව්‍යපදයට අයත් ප විතරක් නෙමෙයි ඒ ගණයට අයිති ප්‍ර අයිති උප අයිති ප කියන ගණයටම අයිති වේ. පයන්න විතරක් තනි කෙනෙක් නෙවෙයි. යාට අයිති තව අය ඉන්නවා. ඒ වගේ අව්‍යපදයක් පසුවේදෙන පදයක් එක එකතු කරාම මේ වගේ සමාස පද නිර්මාණය වෙනවා. එතෙන්දෙත් දරුවනේ අර්ථ දෙකක් ප්‍රකාශ වෙනවා. ඒ වගේ අව්‍යපද වලින් අර්ථ දෙකක් ප්‍රකාශ වෙනවා. එකක් තමයි උත්කෘෂ්ඨාර්ථය. උත්කෘෂ්ඨාර්ථය ප්‍රකාශ වෙනවා. අනෙක තමයි සමීපාර්ථය. මොකද්ද උත්කෘෂ්ඨාර්ථය කියලා කියන්නේ? අර්ථය වඩාත් වැඩි කරලා පෙන්නනවා. ප්‍රධාන බල පබල කිව්වොත් වඩා බලවත් කියන එක. වඩා බලවත් පබල කෙරේ තේරු වඩාත් බලවත් කියන එක. වඩාත් බලවත් පබල. ප්‍රධාන ප්‍රවේග වඩා වේගවත් කියන එක. වඩා වේගවත් කියන එක. වඩා වේගවත්. ප්‍රධාන ප්‍රවර්ධන වඩා වර්ධනය කළ. නේද? වඩා වර්ධනය ප්‍රවර්ධනය. ඒ කියන්නේ අර්ථය වැඩි කරනවා. ඒ වගේම සමීපාර්ථය ගන්න. සමීපාර්ථය. උපදන නායක උපනායක. නායකයට සමීප නායකයා තමයි උපනායකයා වෙන්නේ. සමීපාර්ථය. උපදන නගර උපනගර. නගරයට සමීප නගරය තමයි උපනගරය වෙන්නේ. ලියන්න මෙහෙම. ප නම් ගණයට අයත් අව්‍යපදයක් පසුවේදෙන නාමයක් සමග එක්කර ගලපා ගැනීම ප ආදී අව්‍ය සමාසය ලෙසින් දැක්විය හැකිය. මේ ගණයට අයත් අව්‍යපදයකින් අර්ථ දෙකක් ප්‍රකාශ කෙරෙන බව පැහැදිලිය. එනම් එක උත්කෘෂ්ඨාර්ථය උදාහරණ ප්‍රධාන බල ප්‍රබල ප්‍රධාන වේග ප්‍රවේග ප්‍රධාන බල පබල ප්‍රධාන වේග ප්‍රවේග ප්‍රධාන බල පබල ප්‍රධාන වේග ප්‍රවේග ප්‍රධාන වර්ධන ප්‍රවර්ධන දෙක සමීපාර්ථය උපදන නායක උපනායක උපදන නගර උපනගර
අවසාන වශයෙන් ඔබ ලියන්න න ආදී අභිසමාසය කියලා. න ආදී අභිසමාසය කියලා. න ආදී. මොකද න ආදී අභිසමාසය කියලා අදහස් කරන්නේ? න කියන්නේ නෑ කියන එකනේ. නැත්ත යන අර්ථය ප්‍රකාශ කරන අභිපද. න ආදී අභිසමාසය. න නැමැති ගණයට අයත් නේද? ඇත්තට මෙතෙන්දී විශේෂත්වයක් තියෙන මේ නයන්න ලෙස වෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ න කුසල් අකුසල් බවටයි පත් වේ. කුසල් නොවන දේ අකුසල්. න ලාභ අලාභ බවටයි පත් වේ. න යස අයස බවටයි පත් වේ. න ඒක එතනපත් වෙන්නේ අනේක බවට. න ආදර ඒකපත් වෙන්නේ අනාදර බවට. අනාදර. න ඉෂ්ට ඒපත් වෙන්නේ අනිෂ්ට බවට. ඔයාලට පේන මේ න කියන අව්‍ය පදය නයන්න ලෙස ඉන්නේ නෑ සමාස වුණාට පස්සේ. එයා යාගේ රූපේ වෙනස් කරගන්න. එයා යාගේ මුල් රූපේ වෙනස් කරගන්න. මෙතන නයන්න පත් වෙලා තියෙන මේ ටිකේ අයන්න බවට. මෙන්න මේ දක්වා නේද නයන්න අයන්න බවට පත් වෙලා තියෙන්නේ. මෙතන මොකක් බවට පත් වෙලා තියෙන්නේ? ඒක අනේක. නේද? අනේක වාරයක් කියලා කියන්නේ අපි. එකක් නොවන අනේක නේද? න ආදර අනාදර. ආදර නැති අනාදර. න ඉෂ්ට අනිෂ්ට. එතනපත් වෙලා තියෙන්නේ මොකක් බවටද? මේක දෙකට කැඩුවම ආල් තියෙනවා. අනේක කියන වචන දෙකට කැඩුවම අන් ඒක කියලා නේ කැඩෙන්නේ අන් ඒක. ඒතර අන් බවට පත් වෙලා තියෙන්නේ. අනාදර දෙකට කැඩුවම අන් ආදර. අනිෂ්ට දෙකට කැඩුවම අන් ඉෂ්ට. ඒකපත් වෙලා තියෙන්නේ අන් බවට. ඒතර පළවෙනි අවස්ථාවේදී නයන්නපත් වෙන්නේ අයන්න බවට. දෙවන අවස්ථාවේදී නයන්නපත් වෙන්නේ අන් බවට. අවස්ථා දෙකකදී අකු නේද? ර්යා රූපය දෙවිදියකට වෙනස් කරගන්න. පළවෙනි අවස්ථාව අයන්න බවට පත් කරන, දෙවෙනි අවස්ථාවේ අන් බවට පත් කරනවා. එයා යාගේ රූපය වෙනස් කරගන්න. ඒතර ඔයාලා මට කියන්න මයි දරුවෙක් කවුරු හරි මට කතා කරලා කියන්න මොන වගේ වෙලාවටද නයන්න අයන්න වෙන්නේ? මොන වගේ වෙලාවටද නයන්න අන් බවට පත් වෙන්නේ? උදාහරණ දිහා බලුවම ඔබට කිව හැකියි. හරියටම තේරුම් ගත්තා නම් මේක කිව හැකියි ඔබට. මොන වගේ වෙලාවටද නයන්න අයන්න බවට පත් වෙන්නේ? මොන වගේ වෙලාවටද නයන්න අන් බවට පත් වෙන්නේ? කිසියම් සම්මතයක් ඔයාලට පේන මේ උදාහරණ තියා බලද්දී. විරුද්ධාර්ථයක් ගනිද්දී. හරි විරුද්ධාර්ථයක් ගැනීම සිද්ධ වෙනවා. ඒක හරි. මං අහන්නේ යම් සම්මතයක්. මේ දෙකෙම විරුද්ධාර්ථය ගන්නවනේ. දෙවන පදයේ මුල සරයක් යෙදෙනවා. අන්න හරි. දෙවන පදයේ මුල සොරයක් යෙදෙනවා නම් මොකක් බවටද පත් වෙන්නේ? හරි. දෙවන පදයේ මුල සොරයක් යෙදෙනවා අයන්න මොකක් බවටද පත් වෙන්නේ? අන් බවට. අන් බවට. මේ බලන්න. න ඒක. මේ න ඒක කියන තැන නයන්න මොකක් බවටද පත් වෙන්නේ? අන් බවට. මෙතන ඒ යන්න කියන්නේ සොරයක් නේ. ඒ යන්න කියන්නේ සොරයක්. න ආදර අනාදර මේ ආයන්න කියන්නේ ස්වරයක්. මේ පසුව තියෙන පදයේ මුල තියෙන ආයන්න කියන්නේ ස්වරයක්. න ඉෂ්ට අනිෂ්ට යන්න කියන්නේ ස්වරයක්. නිසා දෙවන පදයේ මුල ස්වරයක් තියෙනනම් නයන්න අන් බවට පරිවර්තනය වෙනවා. ඒතර ආයන්න බවට පත් වෙන්නේ මොන අවස්ථාවකද එහෙනම්? එක කිව්වනේ ඔයාලා දැන්. අමාරු එක කිව්වා. ලේසි එක තමයි කිව්වේ නේ. ව්‍යංජනය. අන්න හරි. දෙවන පදයේ මුල ව්‍යංජනයක් තියෙනවා නම් දෙවන පදයේ මුල ව්‍යංජනයක් තියෙනවා නම් මේ බලන්න කයන්න කියන්නේ ව්‍යංජනයනේ කූ කියන තැන නේද? මේක ලයන්න කියලා කියන්නේ ව්‍යංජනයක් නේ. යයන්න කියන්නේ ව්‍යංජනයනේ. එතකොට නයන්න අයන්න බවට පත් වෙනවා. එතකොට නයන්න අයන්න බවට පත් වෙනවා. ලියන්න මෙහෙම.
නැත යන අර්ථය දෙන නැත යන අර්ථය ලබා දෙන න නැමැති අව්‍ය පදය න නැමැති අව්‍ය පදය පසු යෙදෙන නාමයක් සමග එක්කර ගලපාගත් කල්හි රූප දෙකකින් පෙනී සිටින බව පැහැදිලිය. රූප දෙකකින් පෙනී සිටින බව පැහැදිලිය. රූප දෙකකින් පෙනී සිටින බව පැහැදිලිය. අලුත් වලින් යන්න න නැමැති අව්‍ය ව්‍යංජනයක් මුල් කරගත් නාමයක් සමග සමාස වන කල්හි එය අයන්න බවට පත්වේ. නිදසුන් කෙල න කුසල් අකුසල් න ලාභ අලාභ න යස අයස න කුසල් අකුසල් න ලාභ අලාභ න යස අයස අලුත් වලකින් ලියන්න න නැමැති අව්‍ය ස්වරයක් මුල් කරගත් නාමයක් සමග එක්කර ගලපාගත් කල්හි අන් බවට පත්වේ. නිදසුන් කියලා න ඒක අනේක න අවශ්‍ය අනවශ්‍ය න ආදර අනාදර න ඉෂ්ට අනිෂ්ට න අවශ්‍ය අනවශ්‍ය කියන වචන දෙකට ගම අනවශ්‍ය අනවශ්‍ය න ආදර අනාදර න අවශ්‍ය අනවශ්‍ය න ඉෂ්ට අනිෂ්ට හොඳයි අදට සමාස පාඩම නිමයි. සම්පූර්ණ සමාස ප්‍රභේදයක් අවසන් කළා. සමාස පිළිබඳ හැඳින්වීම එතනින් අවසන් කරනවා. සමාස පිළිබඳ මූලික හැඳින්වීම කළේ අපිට ඔය සමාස ප්‍රභේද 5 අවය සමාසය, විශේෂණ සමාසය, විභක්ති සමාසය, අන්‍යාර්ථ සමාසය සහ දකාරාර්ථ සමාසය කියන සමාස ප්‍රභේද 5 වෙන්වෙන්ව අපි
හරියට ඉගෙන ගන්න ඕනේ, හරියට අල්ල ගන්න ඕනේ, ග්‍රහණය කර ගන්න ඕනේ. එතකොට අපිට විභාග දෙන ඕන ප්‍රශ්න පිළිතුරු ලියන්න පුළුවන්. උසස් පෙළ සිංහල අජිත් වික්‍රමාරච්චි පුරා සිව්වසරක් ගාලු දිසාවේ දිස්ත්‍රික් ප්‍රථමයා සමගින් වැඩිම සිසු පිරිසක් නීති පීඨයට විශ්වවිද්‍යාලයට යොමු කළ ගාල්ලේ එකම සිංහල පන්තිය ඉලක්කයක් ඇති දරුවන්ගේ සිංහල පන්තිය උසස් පෙළ සිංහල අජිත් වික්‍රමාරච්චි